සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද ඔබ හැම දිනම බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ සවස සිදු කරන ඒ සජීවී සූත්‍ර ධර්ම දේශනා වැඩසටහනත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ හැම දිනාටම අද මේ උතුම් ධර්ම දේශනාවත් ධර්ම දානමේ පින්කමත් ඔබ හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන උදා පියුමි පෙරේරා, ඒ වගේ මමිල පෙරේරා සහ චාන්දනී පෙරේරා කියන ඒ පවුලේ ඒ දරුවන්, ඒ වගේම ඒ බිරිඳ ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම මේ පින්කමට සම්බන්ධ වෙන හැම දෙනාමත් ඔබේ පවුල්වල දූ දරු ඥාති හිත මිත්‍ර ආදී හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අපි ධර්ම දේශනාවේදී බණ පටන් ගන්නකොට දෙවියන්ට ආරාධනයක් කරනවා. දැන් මේක මේ ධර්ම දේශනාවෙත් කරා. ඔබ බොහෝ ධර්ම දේශනාවල අහලා ඇති. සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ දේශනා අතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට දෙවියන්ට ආරාධනා කරපු වගක් දේශනාවල නැහැ. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ආරාධනා කළත් නැතත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න සූදානම් වෙනකොටම දෙව් බඹුන්ගෙන් පිරීලා යනවා. බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා ධම්මචක්ක දේශනාව දේශනා කරද්දී බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවට දෙවිවරු ප්‍රීති ගෝසාදිදී අහසේ අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරුණා කියන. සමහර දෙවිවරුන්ට අහස ඉඩ නැතුව ඉදිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවා ගත්තා කියනවා. එතකොට අපිට පේනවා මොන තරම් දිව්‍ය පිරිසක් එදා මේ දේශනාව අහන්න එකතු වෙන්නේ නැද්ද? අපිත්‍යම් බණහන්න අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරනවා. අපිත්‍යම් කියලා අකනිටා බඹලව දක්වා දසදහසක් ලෝක ධාතුවල දෙවිවරුන්ගෙන් පිරුණා කියනවා. පින්වතුනි, අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගෙන්. ඒ නිසා තමයි ලංකාවේ අපි අනුබුදු මිහිඳු හාමුදුරුවෝ කියලා අපිට දෙවනි බුදු කෙනෙක් වගේ. මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ පොසොන් පුන් පොහෝ දවසේ මිස්සක පව්වේදී පළවෙනියටම ඉලක්ක කරේ කාවද? රජ්ජුරු, රටේ පාලකයා. මේ රජ්ජුරුව ඉලක්ක කරලා තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවේ. දැන් රජ්ජුරුව තිසරණ සරණ ගියා, පැහැදුනා. එදා රජ්ජුරුව එක්ක දඩේ මේ ආපු 20000ක පිරිසක්. ඒ සියලු දෙනා තුනුරුවන් ගැන හිත පැහැදෙව්වා. ඒ වෙලේ රජ්ජුරුව බණහල අවසන් වෙලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ වැඩම කරලා ඉන්නේ මහ වනාන්තරයට. අනුරාධපුරේ මීට ටිකක් ළඟ අපේ මාලිගා රාජධානිය තියෙන එහෙ. ඔබ වහන්සේ අපිත් එක්ක වඩිමු කීවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමා යන්න කීවා. අද රාත්‍රී අපිට කාර්යයක් තියෙනවා. එහෙනම් ස්වාමීනි හෙට දවසේ මාලිගාවේ දානි සූදානම් කරනවා. ඔබ වහන්සේලා දානෙටම වඩින්න කියලා ආරාධනා කරලා රජ්ජුරුවයි පිරිසයි ගියා. දැන් අර මිස්සක පව් ඒ වෙනකොට කැලයක්. මේ මහ වනාන්තරයේ රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ එතන වැඩ හිටියා. ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ තමයි 이르දි බල සම්පන්නම කෙනා. ධර්මාශෝක රජුරුවන්ගේ මොණබුරා. මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට පැවරුවා, ඔබ වහන්සේ මේ ගල මුදුනට වැඩම කරලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා මුළු ලංකා භූමිය පුරාම ඉන්න දෙවි දේවතාවරුන්ට, අමනුෂ්‍යයන්ට, යක්ෂයන්ට ඒ විතරක් නෙමෙයි බෝමාටු, චාතු මහරජික, තාවතිංස යාම ඉහළට මේ දෙව් බමුණු සියලු දෙනාට ඇහෙන්න 이르දියෙන් ගෝසාවක් කරන්න කිය බණහන්න එන්න කියලා මිස්සක පවුවට. ඒ වෙලාවේ මේ සුමන සාමණේරයන් වහන්සේ මේ ගල මුදුනට වැඩම කරලා
අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා 이르දියෙන් ගෝසාවක් කරයි. ගෝසාව තමයි ඔය. සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මම් මුනි රාජස්ස මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන් සුනන්තු සංඝ මොක්ඛදං ඒ ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් නිවන අවබෝධ කරගන්න ධම්මස්සවන කාලෝ අයං බදන්තා මේ ධර්මයේ ශ්‍රවණය කරන කාලයයි බණ අහන්න කාලයයි එන්න කියලා ආරාධනයක් කරා. ඒ නිසා තමයි අද ඊතනට කියන්නේ ආරාධනා ගල කියලා. ඒ ආරාධනාව නිකන් අපි කටෙන් කෑ ගහනවා වගේ නෙමෙයි. 이르දීන් ගෝසාවක් හැටියට ආරාධනය කරනකොට අමනුෂ්‍යයන්ට මුළු ලංකාව පුරාම ඉන්න. අමනුෂ්‍යයෝ යක්ෂයෝ දෙවි දේවතාවරු උක්ෂ පර්වත විමාන කරගත් අය ඉහළ දිව්‍ය තලවල ඉන්න දෙවිවරු සියලු දෙනාට මේ ළඟ ඉඳන් අඬ ගහනවා වගේ ඇහෙනවා 이르දී. එදා මුළු මිස්සක පව්වම දෙවි දේවතාවරුන්ගෙන් රාත්‍රී පිරිලා ඉතිරිලා ගියා කියලා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ලංකාවේ දා රැ කරපු දෙවනි දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. ඒ දේශනාවෙන් දෙව් බමුණට අමනුෂ්‍යයන්ට බණ කිව්වා. ඒ තමයි දෙවනි දේශනාව. එතකොට ඔන්න ඔය ආරාධනාව මිහිඳු හාමුදුරන්ගෙන් තමයි අපිට ධර්මයේ ලැබුණේ. අපේ සංස්කෘතිය අපේ බුදුදහම මේ ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්ක ගොඩ නැගුණේ. ඒ නිසා අදත් අපි බණ කියනකොට ඉස්සල්ලාම මේ ආරාධනාව කරලා තමයි බණ පටන් ගන්න. දැන් අපි දෙවිවරු ගැන චුට්ටක් අද කතා කරමු. දිව්‍ය ලෝක යන්න එහෙම කැමති නැද්ද? ඈ? නිකන් හොඳ නෑ වගේද ඉහි? සැප වැඩි වගේ හිතෙනවද? අම්මෝ නෑ කියලා. පිංගතුනි දෙවිවරු ගැන චූට්ටක් අපි ධර්මානුකූල කරුණු ටිකක් විමසලා බලමු. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. උන්වහන්සේ මනුස්ස ලෝකේ අපිට විතරක් ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. දෙව් මිනිසුන්ගේම ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේමයි. මේ මනුස්ස ලෝකේ අපිට වඩා වැඩිපුරම බුද්ධ ශාසනයෙන් නිවන් දැක්කේ මාර්ගඵල ලබලා තියෙන දෙවිවරු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මාර්ගඵල ලැබපු සම්පූර්ණ ප්‍රමාණය අපිට හිතා ගන්නවත් බෑ. සූවිසි අසංඛ්‍යයේ 9 කෝටි 60 ලක්ෂයක් කියන. උතනින් මනුස්ස ලෝකේ ඊටාම සුළු පිරිසයි. වැඩිපුරම දෙව් බඹුන්. දැන් ඔබ දන්නවා ධම්මචක්ක දේශනාව අහලා තියෙනවනේ ධම්සක් පැවතුම් සූත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කළපු පළවෙනිම දේශනාව. කී දෙනයිද මනුස්ස ලෝකෙන් බණ ඇහුවේ? 5 දෙනයි. කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජෝයි 5 දෙනා. හැබැයි ඒ දේශනාව අහන්න දසදහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ පිරීලා ගියා කියන. ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට අර 5 දෙනාගෙම විශ්වාසයෙන් සද්ධාවෙන්ම බණ ඇහුවේ කවුද? කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ. අනිත් අයට සැක ඔය බුදු වුණා කිව්වට දුෂ්කර ක්‍රියාව අතහැරලා කොහොම විශ්වාස කරන්න කියලා බුදුහාඳුර ගැන සැකෙන් හිටියේ. එතකොට ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට සෝවාන් වුණේ කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරයි. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අටුවාවේ සඳහන් වෙනවා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා ඒ දේශනාව අහලා. එතකොට මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් සෝවාන් වෙනකොට ඒ දේශනාව මහපු දෙවිවරුන්ගේ 18 කෝටියක් මාර්ගඵල ලබනවා. ඊළඟට ඔබ දන්නවනේ පුංචි රාහුල හාමුදුරුව ගැන. බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නේ රාහුල හාමුදුරුව. මේ රාහුල කුමාරයා පැවිදි වෙන්නේ අවුරුදු 7 දී. එදා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කපිලවස්සපුරයට වැඩම කරපු ගමනේ තමයි පියාණනි මට දායාදි දෙන්න කියලා දුවගෙන ගිහිල්ලා ශ්‍රී හස්තේ එල්ලිලා උන්වහන්සේ කරගෙන ගිහිල්ලා තථාගතයන් වහන්සේ සතු දායාදි දෙන්න කියලා රාහුල කුමාරයා පැවිදි කරා. එතකොට අවුරුදු 7 දී පැවිදි වුණාට රාහුල ස්වාමීන් වහන්සේ රහත් වෙලා තියෙන අවුරුදු 16 18 වගේ වයසේදී. බුදුරජාණන් වහන්සේ නිතර බලනවා රාහුලයන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම තාම වැඩිලා නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට එදා සවැත් නුවර ජේතවනේ වැඩ හිටියේ.
පුංචි රාහුල හාමුදුරන්ගේ ඉන්ද්‍රිය ධර්ම මෝරලා දැන් වැඩිලා. ධර්මාවබෝධයට හික්මවන්න කාලයයි. බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වැඩම කරා රාහුල හාමුදුරුවෝ ඉන්නවා දැක්කා. රාහුල ওই නිසීදනයත් අරගෙන තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩියා. දැන් පුංචි රාහුල හාමුදුරුවෝ නිසීදනය අරගෙන පස්සෙන් වඩිනවා. දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. දැන් හිතන්න ඔය සිදුවීම ඇස් දෙකෙන් දකින අය ජේතවනයේ හිටපු භික්ෂූන් වහන්සේලා පාර දෙපැත්තේ හිටපු මිනිස්සු කොහොමද දැක්කේ? අන්න බුදුහාමුදුරුවෝ වැඩියා, අන් රාහුල හාමුදුරුවෝත් පස්සෙන් වැඩියා. ඔච්චරයි ඉන්නේ. හැබැයි දෙවිවරු බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවිවරු ප්‍රීතිඝෝෂා කරනවා. අන්න අද රාහුලයන් වහන්සේ අරහත්වයට හික්මවනවා. අන්න බුදුරජාණන් වහන්සේ අන්දවනයට වඩිනවා. අපිත්‍යං කියලා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවෝ සමග අන්දවනයට වඩිනකොට දෙවියන්ගේ මුළු අන්දවනයේම අතුරු සිදුරු නැතුව පිරීලා ඉවරයි කියලා. එතකොට වෙනම ආරාධනයක් කරලාද? නෑ. බුදුරජාණන් වහන්සේ හිතනකොට ඒ සිතුවිල්ල දෙවියන් දකිනවා. එදා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන්ට දේශනා කරපු දේශනාව තමයි රාහුලෝවාද සූත්‍රය. ඒ දේශනාව අවසන් වෙනකොට රාහුලයන් වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ බණහපු දෙවිවරුන්ගෙන් බොහෝ දෙවි දේවතාවරු මාර්ගඵල ලැබුවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපිට පේනවා මේ දෙවියන්ට ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය තියෙනවා. දැන් ඔබ දන්නවා දෙදෙව්ලොවට අධිපති දෙවියෝ කවුද? සක්‍ර දෙවියෝ. මේ බුද්ධ ශාසනය තුළ වැඩිපුරම බුද්ධ ශාසනය තුළ බැඳීමක් තියෙන සක්‍ර දෙවියොත් එක්ක. පාරමී පුරණ කාලේ බෝසතාණන් වහන්සේට පාරමී පුරන්න වැඩිපුරම උදව් කරලා තියෙන සක්‍ර දෙවියෝ. උන්වහන්සේ පාරමී පුරනකොට වෙස් වලාගෙන එනවා. ඔබ දන්නවා වෙස්සන්තර ආත්මේ සක්‍ර දෙවියෝ තමයි බමුණෙක් විදිහට ආවේ දේවිය දන් දෙනකොට. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් අහසට පැන නැගලා කිව්වා මම සක් දෙවිදු දැන් ඔබේ පාරමී සම්පූර්ණයි කියලා. මෙන්න දේවිය ඔබටම කියලා ආපහු වෙස්සන්තර තාපසයන් වහන්සේට දේවිය පැවරුවා. පවර්ලා කිව්වා දැන් ආයි කාටවත් දන් දෙන්න අවශ්‍ය නැහැ. ඔබේ පාරමී සම්පූර්ණයි. ඊළඟට ඔබ දන්නවා දහම් පිපාස් දහම් සොණ්ඩ ජාතකේ ධර්ම පිපාසාවෙන් ගියේ රාජ්‍ය පව අතහැරලා බණපදයක් අහන්න හොය යනකොට දවසක් මහ වනාන්තරයේදී හිතුණා කවුරු හරි මට බණපදයක් කියලා දුන්නොත් මගේ ජීවිතේ හරි පූජා කරනවා. ඔබ දන්නවා බෝසතාණන් වහන්සේලා පරමත්ත පාරමිතාව පුරනවා. ජීවිතේ පූජා කරමින් පාරමී පුරන්න ඕනේ. ඒ සිතුවිල්ල එනකොටම සක්‍ර දෙවියන්ට අරමුණු වුණා. පාරමී පුරන්න උදව් කරන්න විශාල යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන ආවා. කැලේ ඇතුලේ මතු වුණා. මතු වෙලා කිව්වා ඔබ හොයන දේ මන් දන්නවා කිව්වා. පෙර වැඩ හිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මන් දන්නවා ගාථාවක්. කියන්නම් කිව්වා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ දහම්සොන් රජුරෝ කියනවා අනේ මට මේ බණපදේ කියන්න මං ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කිව්වා. හැබැයි දැන් මට දෙන්න තියෙන මගේ ජීවිතේ විතරයි. මං රාජ්‍ය අතහැරලා යන කෙනෙක්. එතකොට මේ යක්ෂයා බඩ අත ගහලා ඈනුමක් කරලා කිව්වා මං හොඳටම බඩකින්නේ ඉන්නේ කිව්වා. මං ඔබව මරාගෙන කනවයි කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා ඉස්සල්ලා මට බණපදේ කියන්න කිව්වා. ඊට පස්සේ මාව මරාගෙන කන්න කිව්වා. කලින් මාව මැරුවොත් බණහන්නේ කවුද? ඉස්සල්ලා බණපදේ කියන්න කිව්වා. බණපදයක් අහලා මැරුණත් කමක් නැහැ කියලා හිත හදාගත්තා. අවසානයේ මේ යක්ෂයා කියනවා බණහලා පැනලා දිවුවොත් එහෙම ඒ නිසා අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැනකට එමු කිව්වා. අන්න අර කන්ද උඩ තියෙන විශාල ගලක්. ඔය ගල උඩට නැගලා පහළට පනින්න කිව්වා. මන් දන්න ගාථාව පල්ලෙහා ඉඳන් කෑ ගහලා කියන්නම් කිව්වා. ඒ බණපදේ අහගෙනම පහළට පනින්න කිව්වා. කැමති වුණා අන්තිමට. අපේ බෝසතාණන් වහන්සේ අර ගල උඩට නගිනවා පියවරෙන් පියවර හිතනවා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙර බුදුවරු වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා.
මට ගාථාවක් හෝ බණපදයක් හෝ ඇසේවා. ඒ ධර්මයට මගේ ජීවිතේ පූජා වේවා කියලා ගල උඩට නැගලා බලනකොට විශාල යකෙක් කට ඇරගෙන ඉන්නවා පල්ලෙහා. තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා බණපදයක් ඇසේවා කියලා පැන්න පල්ලෙහාට. පහළට පනිනකොටම යකෙක් වගේ වෙස්සලාගෙන හිටියේ කවුද? සක්‍ර දෙවියෝ. ඒ සැනින් අහසට පැන නැගලා අහසින් දෑතිම පිළිගත්තා. දිව්‍ය ලෝකෙටම එක්කන් ගෙනහිල්ලා සක්‍ර දෙවියන්ගේ දිව්‍ය ආසනීයම වඩා හිඳවලා ධර්මයේ කියලා දීලා රාජ්‍යය ගෙනල්ලා පිහිටෙව්වා. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ ඔහොම පාරමී පුරාගෙන ඇවිල්ලා පාරමී සම්පූර්ණයි කියලා තුසිත දෙව්ලොව ඉපදුණා. අනිත් ඔක්කොම සම්පූර්ණයි. සක්‍ර දෙවියෝ බැලුවා දැන් බෝසතාණන් වහන්සේට බුදු වෙන්න පාරමී සම්පූර්ණද? දාන පාරමිතාවේ තව පොඩි කොටසක් තියෙනවා. අනිත් ඔක්කොම සම්පූර්ණයි. ඒ වෙලේ සක්‍ර දෙවියෝ සක් දෙවිඳුගේ අගමෙහෙසිය හැටියට ඉපදිලා හිටියේදා කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා බුදු වෙන ආත්මේ මව් පදවිය පතන කෙනා. සක්‍ර දෙවියෝ තමන්ගේ අගමෙහෙසිකාවට අණ කරා ඔබ ජයතුරාපුර කුසතී දේවී හැටියට ගිහිලා උපදින්න කියෝ. වර 10ක් අරගෙන දෙවියන්ගෙන් අවසර අරගෙන දේවිය චුත වෙලා මනුලොවට ආවා. තුසිත දෙව්ලොව හිටිය සංජේතේන රජ්ජුරුව හැටියට උපදින්න. කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරපු කෙනා. මනුලොවට එව්වා. සක්‍ර දෙවියෝ තමයි ආරාධනා කරලා දෙන්නව කලින් මෙව්වේ. ඊට පස්සේ දෙවිවරුත් එක්ක ගිහිල්ලා බෝසතාණන් වහන්සේට ආරාධනා කරා. මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගේ පාරමී සම්පූර්ණ වෙන්න නම් දාන පාරමිතාවේ තව කොටසක් තියෙනවා. ඒ පරමත්ත පාරමිතාව පුරන්න අන්න ජයතුරාපුර කුසතී දේවියගේ කුස ගිහිල්ලා පිළිසිඳ ගන්න කාලයයි කියලා ආරාධනා කරා. ඒ තමයි වෙස්සන්තරාත්මය. එතකොට අපිට මේ හැම දෙයකම ජාතක පොත ගත්තත් බුද්ධ දේශනාවල ඉතිහාස කතා බැලුවත් සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමක් තියෙනවා. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ දැන් බුදුහාඳුරන්ගේ ජීවිතේ පොඩ්ඩක් දෙවිවරු එක්ක කොච්චර බැඳීමක් තියෙනවද කියලා මම ඔබට පෙන්නන්නම්. ඔබ දන්නවා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා තමයි පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. ඒ කුස පිළිසිඳ ගන්නකොටම මේ ලෝකේ සතර දිසා පාලනය කරන දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. සක්‍ර දෙවියන්ගේ අනින් තමයි ඒ අය කටයුතු කරන්නේ. ඒ තමයි විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට්‍ර කියන 4 වරන් දෙවිවරු. ඒ 4 වරන් දෙවියන් 4 දෙනාම 4 දිසාවේ ආරක්ෂාවල් පිහිටෝලා බෝසත් අම්මගේ 4 පැත්තෙන් හිටියා කියන මාස 10. ඔබ අහලා ඇති. දරුවා කුසේ වැඩෙනකන් බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්නේ 4 වරන් දෙවියන් 4 දෙනා. ඉපදීම දැන් තව ටික දවසකින් තව මාසයක් විතර තියෙන වෙසක් පෝය උදා වෙනවා. එතකොට අපි සම්බුදු තෙමගුල ගැන කතා කරනවා. අපේ බෝසතාණන් වහන්සේ දා ලුම්බිනි සල්වනේදී පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකෙට බිහි වුණා. බෝසත් පුතා උපදිනකොටම රන් දැලකින් පිළිගත්තේ සක්‍ර දෙවියෝ. වෙන කවුරුත් නෙමෙයි. ඉස්සල්ලාම දරුවා කුසෙන් උපදිනකොට රන් දැලකින් පිළිගන්නේ සක්‍ර දෙවියන්ගේ අතට එන්නේ දරුවා. 4 වරන් දෙවියන්ගේ අතට පිළිවෙලින් බෝසත් පුතාව පත් කරලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි අම්මගේ අතට දෙන්නේ. අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහෝම සතුටට පත් වෙන මහා පින්වන්ත කුමාරියෙක් ලෝකේ පහළ වුණා කියලා. එතකොට මේ දෙවිවරුන්ගේ බලපෑම බුද්ධ ශාසනය තුල දෙවියන්ගෙන් තොරව අපිට ශාසනය ගැන කතා කරන්න තැනක් නැහැ. ඊළඟට එදා දැම්ම මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ නැහැ මේ බුදු වෙන කෙනෙක් කියලා කවුරුත් දන්නේ නැහැ. එක්කෙනෙක් දැනගත්තා. ඒ දැනගත්තේ දෙවියන්ගේ. ඒ තමයි අසිත තාපසයා. මේ අසිත තාපසයා දවල් කාලේ ගත කරන්න දිව්‍ය ලෝකෙට යනවා කියන මනෝමය ශරීරයෙන්. හොඳට හිත වඩලා මනෝකායෙන් දිව්‍ය ලෝකෙට යන. වෙනදා වගේ නෙමෙයි දෙවිවරු සතුටු වෙනවා ප්‍රීති ഘോഷා කරනවා දිව්‍ය ලෝක සරසලා දෙවියන්ගේ නැටුම් ගැයුම් අහනවා දෙවියනි මොකද මේ තරම් සතුටක් කවදාවත් නැතුව මෙච්චර සතුටක්. එතකොට කියනවා ඇයි දන්නේ නැද්ද
මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද මහාමායා දේවී කුසින් ලෝකෙට බිහි වුණා සුද්ධෝදන රජතුමාගේ පුතෙක් හැටියට. ඇයි දන්නේ නැද්ද කියලා ඇහුවා. දැන් ඒක දැනගත්තේ කාගෙන්ද? දෙවියන්ගේ. එහෙම මාව මනුස්ස ලෝකෙට ඇවිල්ලා මාලිගාවට ගිහිල්ලා සුද්ධෝදන රජතුමාගෙන් අහනවා රජතුමනි පුත් කුමාරයෙක් ලැබුණද? මට බලන්න පුළුවන් දැහුවා. එකින් එක මහා පුරුෂ ලක්ෂණ විමස බැලුවා මේ කෙනා මේ කියන විදිහ පින්වන්ත කෙනෙක්ද කියලා. එතකොට බලන්න ඒ දැනගත්තේ දෙවියන්ගේ. දැන් අපි ගමු උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරා. අංගුත්තර නිකායේ තියෙනවා අපේ බෝසතාණන් වහන්සේට නිසි වෙලාව එනකොට සතර පෙරනිමිති පේන්න සැලැස්වේ සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් කියලා දේශනාවෙම තියෙනවා. මොන විදිහ ආරක්ෂාවල් යොදලා තිබ්බත් සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙරනිමිති පේන්න සලස්සනවා. එතකොට ඊළඟට අභිනිෂ්ක්‍රමණය කරපු දවස හිතන් චන්න ඇමතියා සමඟ කන්ත කසුපිට නැගලා එදා රාත්‍රී අභිනිෂ්ක්‍රමණය කර. ඔය නගර සූත්‍රයේ කියලා තියෙන අංගුත්තර නිකායේ දේශනාව. ඒ නගර සූත්‍රය බුදුහාඳුරු පෙන්නනවා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න හැම රාජ්‍යකම තිබිලා තියෙන ආරක්ෂිත ක්‍රම ගොඩක්. දැන් අපේ රට වගේ නෙමෙයි ඉන්දියාව ගත්තාම 12 මහා ජනපද වෙන වෙනම දේශ සීමාවෙන් කරගත්ත රාජ්‍ය ගොඩක් තිබ්බේ. ඒ හැම රාජ්‍යකම රජවරු ඉන්නේ කොයි වෙලෙත් බයෙන් ඉන්නේ වෙනත් රාජ්‍යකින් ආක්‍රමණයක් කරේ කියලා. එතකොට රජුරුව මොකද කරන්නේ? රජුරුවන්ගේ ප්‍රධාන රාජකීය නගරය වටේ උස් තාප්පයක් හදාගන්න. එකපාරට කඩාගෙන ඉන්න බැරි ලොකු ප්‍රාකාරයක් හදනවා. ඒ තාප්පෙට එළියෙන් ගැඹුරු දියාගලක් හනිනවා කියන. ඊළඟට විශාල දොරටුවක් හදාගන්නවා එකපාරට අරින්න බෑ. ඒක තමයි නගරයට ඇතුල් වෙන ප්‍රධාන ශක්තිමත්ම දොරටුව. ඒ දොරටුව විවෘත කරනකොට යෝධයෝ 100ක් විතර අවශ්‍යයි කියන ශක්තිමත්ම 100 දෙනෙක්ගේ විතර හයියෙන් තමයි දොරටුව විවෘත කරගන්නේ. දේශනාවේ තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ එදා කන්ත කසුපිට නැගලා අභිනිෂ්ක්‍රමණය කරනකොට මේ නගරේ ద్వාරය දේවතාවරු විවෘත කරලා දුන්නා කියලා. ඉබේම දේවානුභාවයෙන් විවෘත වෙලා ඇරුණා කියන. දැන් උන්වහන්සේ ඔහොම බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදිය අසලට ගිහිල්ලා කල්පනා කරා මෙතනින් එහාට මං තනියම යා යුතු ගමනක්. ඒ වෙලාවේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපලා අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැග්ගා කියලා. පිංගතුනි අභිනිෂ්ක්‍රමණය කරද්දී දේශනාවල තියෙනවා දෙවිවරු දසදහසක් ලෝක දහතුල දෙවිවරු අහසේ ප්‍රීතිඝෝෂා කරනවා මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවියන් ප්‍රීතිඝෝෂා කරන මිනිස්සු දන්නේ නිදි රාත්‍රී. එදා සක්‍ර දෙවියෝ බෝසතාණන් වහන්සේගේ කෙස් හැටිය අහසට පැන නැගිනකොට රන් කරඬුවක් මවාගෙන කරඬුවෙන් පිළිගත්තා. දෙවිවරු සාදුකාර දිදී තවතිසා දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියෝ 12 යොදුනක් විශාල සට්ටුවනින් චෛත්‍යයක් මවනෝ. ඒ තමයි සිළුමිණි මහා සෑය. අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි උන්වහන්සේ වෙනුවෙන් කෙස් වැටිය කපල අහසට වීසි කරද්දී ඒ කේශ ධාතුන් වහන්සේලා ගිහිල්ලා තැන්පත් කළ සක්‍ර දෙවියෝ තමයි පළවෙනිම චෛත්‍ය මැව්වේ. මේ තුන් ලෝකෙම අපේ බුදුහාඳුර වෙනුවෙන් බුදු වෙන්නත් පෙර අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි චෛත්‍යයක් මැව්වේ සට්ටුවනේ. ඒ තමයි සිළුමිණි සෑය. මගුල් කඩුවයි ආභරණ ටිකයි දුන්න චන්න ඇමතියට මේ වරගෙන ආපහු යන්න. උන්වහන්සේ තමන්ගේ සලුපිලි දිහා බලලා හිතුවා විමුක්තිය කරා යන කෙනෙකුට මේවා සුදුසු නෑ. හිතන සැනින් අහසින් අටපිරිකරක් අරගෙන ආවේ කවුද? මිනිස්සෙක් නෙමෙයි. ගටිකාර කියන බ්‍රහ්ම දෙවියන්. කාශ්‍යප බුද්ධ ශාසනයේ අපේ බෝසතාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රය.
කාශ්‍යප බුදුහාන්දුරන්ගෙන් බණහල අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව හිටියේ. අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ගටීකාර බ්‍රහ්ම දෙවියෝ තමයි අටපිරිකරක් අරගෙන අහසින් ඇවිල්ලා පූජා කරේ. ඒ සිවුරු පිරිකර තමයි උන්වහන්සේ දරාගත්තේ. ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා මට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වයේ ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් අහසට පැන නැග්ගා. අර ගටීකාර බ්‍රහ්ම දෙවියන්ම කරඬුවකින් පිළිගත්තා ගිහි වස්ත්‍ර යුගල. බඹලවට ගිහිල්ලා බ්‍රහ්ම දෙවිවරු එක චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලු මිනිසෑය. එතකොට දිව්‍ය ලෝකෙ තියෙන්නේ සිලු මිනිසෑය. බඹලව තියෙන්නේ සලු මිනිසෑය. මේ සිලු මිනිසෑය සලු මිනිසෑය දෙකම මවන්නේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ මිනිස්සුયો දන්නෙත් නෑ. හැබැයි දෙව්ලොව බඹලව චෛත්‍ය මවාගෙන දෙව් බඹුන් උන්වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරනවා. ඊළඟට හිතන්න අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. බුදු වෙච්ච දවස හිතමු දැන් සම්බුදු තෙමගුලේ වැදගත්ම දේ බුද්ධත්වයෙන්. අපේ බුදුරජාණන් වහන්සේදා බුදු වෙන්න පෙර දවසේ සුජාතාවගේ කිරිපිඩු දානෙත් වළඳලා සොත්තිය බමුණ දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධිය සෙවණින් නැගෙනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චතුෝපපාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. දැන් උන්වහන්සේ බුදු වුණා කියලා මිනිස්සුયો දැනගෙන ආවද හොයාගෙන ඉතන්ට කවුරුත්? කවුරුවත් දන්නේ නැහැ මනුස්ස ලෝකේ. කිසි කෙනෙක් දන්න බවක් දේශනාවල නැහැ. හැබැයි දෙවිවරු සාදුකාර දීදී දසදහසක් ලෝක දහතුල දෙවිවරු ප්‍රීතිഘോഷා කරන. ඊළඟට බුදු කෙනෙක් බුදු වෙනකොටම දසදහසක් ලෝක ධාතුවට ආලෝක දහරා විහිදෙනවා කියන. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරයක් සුළු මොහොතකට ආලෝකමත් වෙලා යනවා. හැබැයි මිනිස්සුયો දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් විමුක්තිස්ව විඳිමින් බෝධි මූලේ වැඩ හිටියා. ඔය දවස් 7ේම සතියක්නේ කවුරුත් ආවද හම්බෙන්නේ නෑ. ඒ සතිය අවසන් වෙනකොට බුදුහාඳුරු බුදු ඇසින් දකිනවා බොහෝ දෙවිවරු ප්‍රීතිഘോഷා කරනවා. ඒ අතර සතියක්ම විමුක්තිස්ව විඳිමින් ඒ ඉරියව්වෙම වැඩ ඉන්නකොට හැම දෙවි කෙනෙකුටම හිත දකින්න හැකියාව නැහැ. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දේවතාවරු ඉන්නවා. එතකොට සමහර දෙවිවරුන්ට සැක උපදිනවා. තාම බුදු වෙලා නැතුව ඇති. තාම වීරිය වඩනවා. ඔය වජිරාසනේ තාම වැඩ ඉන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ දැක්කා දෙවියන් අතර අදහස් දෙකක්. වැඩිපුර පිරිසක් ඒකාන්තයෙන් බුදු වුණා කියලා ප්‍රීතිഘോഷා කරනකොට තව කොටසක් නෑ තාම වීරිය වඩනවා කියන. දෙව් බමුණුගේ සැක දුරු කරන්න වජිරාසනෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑව. ඔබ අහලා ඇති බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. මුගලන් හාමුදුරන්ටවත් බෑ. 이르දිමතුන් අතර අග්‍ර වුණාට. බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් අහසේ යමා මහ පෙළහර පෑව. සියලු දෙවියන් බ්‍රහ්මයන් සාදුකාර දිදී ඒකාන්තයෙන් බුදු වෙලා කියලා ප්‍රීතිഘോഷා කර කර සැක දුරු කරා. එතකොට දෙව් බමුණුගේ සැක දුරු වුණේ මිනිස්සුන් ගැන නෑ. දෙවනි සතිය නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත් අනිමිස ලෝචන පූජා. කවුරුත් මිනිස්සෙක් ආවද හම්බෙන්නේ නෑ. තුන්වෙනි සතියේ රුවන් සක්මනේ දුනා. කවුරුත් ආවද හම්බෙන්න ඒත් නෑ. හතරවෙනි සතියේ සක්‍ර දෙවියෝ තමයි කියන රුවන්ගේ මවන්නේ. ඒ රුවන්ගේ මත වැඩ ඉඳලා ධර්මයේ පරම ගාම්භීරම කොටස් මෙනෙහි කරා. ඒ අභිධර්මයේ ප ဋ ාණ ප්‍රකරණ කොටස් සිහි කරගෙන බුදු නුවණින් විමසගෙන යනකොට මේ පරම ගාම්භීර ධර්මය උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත් වෙලා බුදු සිරුරෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි දහරා විහිදුණා කියන. හතරවෙනි සතියේ කවුරුත් මිනිස්සෙක් ආවද හම්බෙන්නේ? අන්න බුදුරැස් විහිදෙනවා යමල්ලා බලන්න කියලා ආවද? නෑ. දන්නෙත් නෑ මිනිස්සු. පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල වැඩ හිටියා.
එතකොට උන්වහන්සේ හිතනවා මේ ධර්මය නම් පරම ගහම්බීරයි. හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් වලමයි ජීවත්වෙන්නේ. කෙලෙස් වලින් මයි සතුට හොයන්න. මේ පරම ගාම්බීර ධර්මය මේ මිනිස්සු අවබෝධ කර ගනීවිදෝ කියලා හිතුවා. එහෙම හිතනකොට සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් බ්‍රහ්ම ලෝකවලට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් පෙනීදලා ආරාධනයක් කරා. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් මේ ධර්මය ලෝකයට දේශනා කරන සේක්වා කියලා බණ කියන්න ලෝකෙට ආරාධනය කරන්න කවුද. සහම්පති මහා බ්‍රහ්ම දෙවියන්. පස්වෙනි සතිය. හයවෙනි සතිය මුචලින්ද විලාසල හත්වනි සති රාජා ඇතන කිරි පල්රුකමුල. එතනදි තමයි ඔය තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරම් මුණ ගැහෙන ඔන්න මනුස්්‍යයෝ දෙන්නේ කම්බෙන්නේ එතනදයා. ඒ ගැනත් දේශනාව තියෙන්නේ මෙහෙම. ඒ තමයි තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් 500ක විතර ගැල් පිරිසක් එක්ක වෙළදාම යනවා ඒ ළඟ පාරක යනවා. යනකොට ඒ දෙන්නගේ පෙර ජීවිතය අම්මා මිය ගිහිලා උක්ෂ දේවතාවියක් වෙලා. මේ දේවතාවිය මොකද කරේ ඉදිරියෙන් ගිය කරත්තරෝදේ පොළොවේ එරෙන්න සැලැස්සුවා. කරත්තවලින් බැහැල බැලුව මොකද මේ වුණේ කියලා. එතකොට අර දේවතාවිය පෙනී ඉඳලා කියනවා දරුවනේ නුඹල ළඟ බිලඳ මේ පිඩු තියෙනවා. නුඹලට පිනක් කරගන්න තියෙනවා. අහනවා කවුද ඔබ? මම ඔබේ පෙර ජීවිතේ අම්මා කියනවා. මම මේ වෘක්ෂයට අධිග්‍රහිත දේවතාවියා. මමයි කියව මේ දේ කරේ. නුඹලට පින් කරවන්න. අන්න ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා දැන් සති 7ක් ගෙවිලා. උන්වහන්සේට දානයක් පූජා කරලා පින් කරගන්න කි. මඟ පෙන්නුවේ අර දේවතාවි. ඉක්මනට විලඳ මීපිඩු අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න. ස්වාමීනි ඔබ වහන්සේට මේ දානි පූජා කරන්න කියලා හදනකොට පිළිගන්න දෙයක් නෑ බුදු හාමුදුරන්ට. කොහොමද මම මේවා පිළිගන්නේ කියලා හිතනකොට සතරවරන් දෙවියන් 4 දෙනා ඉන්ද්‍ර නීල මාණික්‍ය පාත්‍ර 4ක් අරගෙන ඇවිල්ලා පූජා කරන්න ලෑස්ති වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියනේ බුදුවරු මැණික් වලින් කරපු පාත්‍රා පිළිගන්නේ නැහැ කිව්වා. ඒ සැනින් නොපෙනී ගියා ශෛලමේ පාත්‍ර 4ක් ගෙනහලා පූජා කරා. අනේ ස්වාමීනි මගේ පාත්‍රය ගන්න මගේ පාත්‍රය ගන්න කියලා. ඒ පාත්‍රා 4ම පිළි අරගෙන එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨානයක් කරා පාත්‍ර 4ම එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා. ඒ පාත්‍රයට තමයි විලඳ මේ පිඩු පිළිගත්තේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට මූණ කට හොද ගන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවියන් අනෝතත්ත විලෙන් පැන් අරගෙන ඇවිල්ලා පිළිගන්නවා. නාගලෝකේ නාගවර්ණ දැහැටි අරලු බුළු පිළිගන්නවා කියන දෙවිවරු. එතකොට බලන්න මේ බුද්ධ චරිතේ පුරාම දෙවියන්ගේ බලපෑමක් නැද්ද ශාසනයේ. ඒ නිසා බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ මේ මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි. සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන්ටමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. ඒ නිසා මනුස්ස ලෝකේ අපි විතරක් නෙමෙයි බුද්ධ ශාසනයේ වැඩිපුරම ප්‍රයෝජනෙ ගන්න දෙවිවරු. බොහෝ දෙවිවරු මාර්ගඵල ලබනවා. දැන් ඔබ දන්නවා සක්‍ර දෙවියෝ සෝවාන් වෙච්ච කෙනෙක්. දීඝනිකායේ තියෙනවා සක්ක පඤ්ඤ කියන සූත්‍රය. ඒ දේශනාවෙන් බණහල අවසන් වෙනකොට සක්‍ර දෙවියෝ සෝවාන් ඵලයට පත් වෙනවා. දැන් අපි දෙවිවරු හැටියට මාර්ගඵල ලබුවයි පැත්තක තියමු. දෙවිවරු හැටියට බුදුහාඳුරන්ගේ කාලේ මනුස්ස ලෝකෙ හිටපු අය ගැන හිතමු මෙහෙම. දැන් අපි බුදුරජාණන් වහන්සේ මනුලෝ වැඩ ඉන්නකොට එදා මීට අවුරුදු 2500 ගානකට පෙර මනුස්ස ලෝකෙ හිටපු මිනිස්සු හිටියන්නේ දඹදිවේ කාලේ. ඒ අතරින් බුදුහාඳුරන්ගේ බණ අහලා තෙරුවන් සරණ ගිය බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච පිරිසට අපි කියනවා සිව්වණක් ශ්‍රාවකයෝ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඔය අයගෙන් රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙච්ච යම්තාක් පිරිසක් හිටියද ඒ අය පිරිනිවන් පෑවා. සසර ගමන අවසන් කරා. පහන් සිලක් නිවිලා ගියා වගේ එතනින් ඉවරයි. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු සිව්වණක් ශ්‍රාවකයෝ අතර අනාගාමී වෙච්ච යම්තාක් පිරිසක් හිටියද අද කොහෙද? සුද්ධාවාස බඹලව.
එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහල මනුලව සකදාගාමි වෙච්ච යම්තාක් පිරිසක් හිටියද. කොහෙද? ඒ අයට තව කාම ලෝක එක උපතක් තියෙනවා දිව්‍ය ලෝකයේ. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහපු මනුස්ස ලෝකෙ කෝටි ගානක් සෝවාන් වෙච්ච අය හිටියද. අද කොහෙද? දිව්‍ය ලෝකවල. සෝවාන් වෙච්ච කෙනාට තව උපරිම ආත්ම 7ක් තියෙනවා. උපරිම ඊට මෙහා ධර්මාවබෝධය ලබන අය ඉන්නවා. එතකොට එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහපු ධර්මය අවබෝධ කරපු මාර්ගඵලලාභීන් ගත්තත් රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. අනිත් අය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල කීප දෙනෙක් පිරිනිවන් පාලා ඇති. අනිත් අය දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල. අපිට මේ කාලේ ගොඩක් වගේ තේරුණාට පින්වතුනි දෙවියන්ට ඉච්චර කාලයක් නෑ තාම. මේ අපේ කාලෙනේ මේ මනුස්ස ලෝකේ අපේ කාලෙන් ගත්තොත් අපිට වේගෙන් මේක යනවා. ඒකනේ අවුරුදු අපේ ආයුෂ අඩුයිනේ දැන්. ඒ නිසා අපිට ගොඩාක් කල් වගේ දැනෙනවා. දැන් අපේ අවුරුදු වලින් ගත්තොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගණනක් දැන් අපිට. මනුස්ස ලෝකෙට ආසන්නම තියෙන දිව්‍ය ලෝකේ තමයි චාතුම් මහරජික දිව්‍ය ලෝකය. පොළොව ආශ්‍රිත දේවතා කොට්ටාසයක් ඉන්නවා. ඒ අයට කියන භූමාට දෙවිවරු. ඊළඟට දිව්‍ය ලෝක 6න් ඉහළ තියෙන දිව්‍ය තල අතර චාතුම් මහරජික දෙව්ලොව. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළින් කියනවා තියෙන. අටුවාවල පෙන්වන්නේ මේ විදියට. යොදුන් 42000ක්. දුර හොයාගන්න ඕන නම් යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට 42000 16න් වැඩි කරන්නේ සැතපුම් වලින් එනවා. තවත් 1.6න් වැඩි කරපුවම කිලෝමීටර වලින් හොයාගන්න පුළුවන්. එතකොට යොදුන් 42000ක් ආයි ළඟ අහල පහලක නෙමෙයි. මනුස්ස ලෝකේ අපිට අවුරුදු 50ක් ගෙවෙනවා කියන්නේ චාතුම් මහරජික දෙවියන්ට එක දවසයි කියන. එතකොට අපේ කාලෙන් අවුරුදු 50ක් කියන්නේ චාතුම් මහරජික දෙවිවරුන්ට එක දවසක් ගියා වගේ. එහෙනම් අපිට අවුරුදු 2500 ගාණක් වෙනකොට චාතුම් මහරජික දෙවිවරුන්ට දැන් දවස් 52 ඉවරයි. 53 වෙනි දවස කියනවා යන්නේ. බුදුහාඳුරු පිරිනිවන් පාලා. මාසෙකමාරක් වගේ. ඊටත් ඉහළින් තවත් යොදුන් 42000ක් ඉහළින් තියෙන තව්තිසා දෙව්ලොව. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84000ක් ඉහළ අහසේ තමයි තව්තිසා දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙන්නේ. ඔන්න ඔය දිව්‍ය ලෝක දෙකේම අධිපති තමයි සක්‍ර දිව්‍යය. ඒ නිසා තමයි දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් තව්තිසා දෙවියන්ට එක දවසක් කියනවා. එතකොට ඔන්න අපිට අවුරුදු 100ක් ගෙවෙනවා කියන්නේ තව්තිසා දිව්‍ය ලෝකේ දෙවියන්ගේ එක දවසයි කියනවා. ඒ දෙවිවරුන්ට එහෙනම් බුදුහාඳුර පිරිනිවන් පාලා දවස් කීයද? 25ක් ඉවරයි. 26 වෙනි දවසේ යන්නේ. මාසයක්වත් නැහැ වගේ අයට. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු 200ක් ගෙවෙනවා කියන්නේ යාම දෙවියන්ට එක දවසයි කියනවා. අපිට අවුරුදු 200ක් ගෙවුණා කියන්නේ යාම දෙවිවරුන්ට එක දවසක්. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ අයට දින 13යි. ඊටත් ඉහළින් තියෙන තුසිත දෙව්ලොව. මනුස්ස ලෝකේ අවුරුදු 400ක් තුසිත දෙවියන්ට එක දවසක් කියන. අපිට අවුරුදු 400ක් ගෙවෙනවා කියන්නේ මනුස්ස ලෝකේ මිනිස්සයන්ට තුසිත දෙවියන්ගේ දිව්‍ය කාලෙන් එක දවසයි කියන ගෙවිලා තියෙන්නේ. ඒ අයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 7යි. තාම 7 වෙනි දවසේ යන්නේ. ඊළඟට ඊටත් ඉහළ තියෙන්නේ නිම්මාන රති දෙව්ලොව. මනුස්ස ලෝකේ අවුරුදු 800ක් ඒ දෙවියන්ට එක දවසක් කියන. මේ 3 වෙනි දවසේ යන්නේ ඒ අයට. ඉහළින්ම තියෙන්නේ පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. මනුස්ස ලෝකෙන් අවුරුදු 1600ක් ඒ දෙවියන්ට එක දවසක් කියන. අපිට මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් ගෙවෙනවා කියන්නේ නිම්මාන රති දෙවියන්ට එක දවසයි. පරිනිම්මිත වසවර්ති දෙවියන්ට එක දවසයි. එතකොට පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ දෙවියන්ගේ කාලෙන් ගත්තොත් දවසකුත් පැය 14ක් කියනවා ගෙවිලා තියෙනවා. බුදුහාඳුරු පිරිනිවන් පාලා. ඒ ගණනය කිරීමත් එක්ක ගත්තාම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු මාර්ගඵල ලැබපු උන්වහන්සේ වැඩ ඉන්නවා බණ කියනවා ඇස් දෙකෙන් දැකපු
දෙවිවරු එහෙනම් අදත් වැඩ ඉන්නවද නැද්ද? ඒ දිව්‍ය තලවල වැඩ ඉන්නවා. ඒ නිසා පින්වතුනි මේ ධර්ම මාර්ගය යන ශ්‍රාවකයාට ඒකයි බුදුරජාණන් වහන්සේ පරලොවින් රැකවරණයක් පිණිස දේවතානුස්සති කියන භාවනාව පෙන්වුවේ. දේවතානුස්සතිය භාවනාවක් හැටියට වඩන්න කියනවා. එයා දිව්‍ය ලෝක යන්නේ දිව්‍ය සැප බලාගෙන නෙමෙයි. ධර්මාවබෝධය කරා යන කෙනාට කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන සත්පුරුෂ ආශ්‍රයේ තියෙන ධර්මයේ දියුණු කරන්න පුළුවන් පරිසරයක් එයා අරමුණු කරගන්නවා. පරලොවින් රැකවරණයක්. මොකද සෝවාන් වුණත් කොහෙද උපදින්නේ? දිව්‍ය ලෝකෙක. සකදාගාමී වුණත් උපදින්නේ දිව්‍ය ලෝකෙක. අනාගාමී වෙච්ච කෙනා බඹලෝ උපදිනවා. එහි පිරිනිවන් පාන. මේ ජීවිතේම රහත් වෙන්න පුළුවන් නම් ආයි දේවතානුස්සතියක් ඕනේ නැහැ. හැබැයි ඒ යන ගමනේ අනතුරක් තියෙනවා. ඒ අනතුර නිසා පරලොවින් රැකවරණයක් පිණිස බුදුහාඳුරු දේවතානුස්සති කියලා භාවනාවක් පෙන්වුවා අපිට. අනුස්සති භාවනා 6ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. ඒ නිසා සුගතියක් අරමුණු කරගෙන හිත වඩන්න. ඒක රැකවරණය. ධර්මාවබෝධය ලැබෙන තෙක් අපිට තියෙන ආරක්ෂාව. මොකද අපේ ජීවිතයේ වැඩිපුරම බර වෙලා තියෙන සුගතියට නෙමෙයි අපායට. සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන. ඒ නිසා පරලොවින් රැකවරණයක් පිණිස සුගතියක් අරමුණු කරගෙන නිවන් මඟ ගමන් කරා. හිත වඩා ගන්න. මේ බුද්ධ ශාසනය තුල දෙවියන්ගේ උපකාර රැකවරණ ශාසනය තුල ධර්මයේ වඩන කෙනාට ලැබෙනවා. ඒකනේ මෛත්‍රී ආනිසංසවලත් පෙන්වන්නේ. කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් දේවතාරක්කන්ති. දෙවිවරු අපිට පිහිට වෙන්නේ වෙන දේවල් වලට නෙමෙයි. පුද පූජා දෙන්න නිසා නෙමෙයි. දෙවියන් පිහිට වෙන්නේ අපි සිල්වත් නම්. දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ අපි ධර්මයේ වඩනවා නම්. ධර්ම මාර්ගයේ හැසිරෙනවා නම්. මෛත්‍රිය වඩනකොට ආය අමුතුවෙන් ඉල්ලන්න ඕනේ. කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් දෙවිවරු යාව රකින්න ආරක්ෂා කරන. ධර්ම මාර්ගය යන කෙනාට දෙවිවරු පිහිට වෙනවා. මඟ පෙන්නනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ ගොඩාක් තියෙනවා. හරියට ධර්මයේ වඩන කෙනෙකුට පොඩ්ඩ පාර වැරදුනත් දෙවිවරු මඟ පෙන්නනවා. දැන් බලන්න අර බාහිය දාරුචීරියට දරපතුරු ටිකක් ඇඳගෙන කැලේට වෙලා තමන් රහත් නොවි රහත් වුණා කියලා වැරදි දෘෂ්ටියක් ඇති වුණා. ඒ මොහොතේම දේවතාවෙක් පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා බාහිය ඔබ රහත් නෙමෙයි. ඔබ රහත් වෙන මාර්ගයක්වත් දන්නේ නැහැ. එතකොට බාහිය අහන ඔබ කවුද? මං දේවතාවෙක් කිව්වා. රහතන් වහන්සේලා දැන් වැඩ ඉන්නවද ඇහුවා. අන්න වැඩ ඉන්නවා. මෙහි ඉඳන් ගොඩාක් දුර සවැත් නුවර කියලා නගරයක් තියෙනවා. ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නවා. බාහිය ඔබ ඒ පැත්තට යන්න කීවා. මඟ පෙන්නලා අතුරු දහන් වුණා. ඒ වගේ බුද්ධ දේශනාවල තියෙනවා ධර්ම මාර්ගයේ වඩන අයට දිවුරු මඟ පෙන්නන ක්‍රම. ඒ නිසා පින්වතුනි සිල්වත් වෙන්න, හෘද සාක්ෂියට එකඟව ධර්මයේ දියුණු කරගන්න, මෛත්‍රී ආදී ගුණ ධර්ම වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ විශේෂයෙන්ම සිහිපත් කරනවා. මොකද මේ ධර්ම දේශනා වැඩසටහන් අපි දන්නවා ලෝකේ පුරා බොහෝ පිරිසක් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ වැඩසටහන් නරඹනවා. ඉතින් අපිට බොහෝ කාලෙක ඉඳන් ආරාධනා විදේශ රටවල් වලින් ධර්ම දේශනාවලට ලැබෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට තමයි ඒ සඳහා වැඩම කරන්නේ. ඉතින් මේ වෙසක් පෝය අවසන් වුණාට පස්සේ මැයි මාසේ 23 ඉඳන් සති 2ක කාලයක් ඇමරිකාවේ ප්‍රදේශ කීපයකම ධර්ම දේශනා සඳහා අපි වැඩම කරනවා. ඉතින් ඇමරිකාවේ නිව්යෝක්, ලොස් ඇන්ජලිස්, ඒ වගේ කැලිෆෝනියා ආදී ප්‍රාන්තවල ප්‍රදේශවල ඉන්න සැදැහැවතුන්ට අපි දැනුම් දෙනවා. අපි ඉදිරියේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ඊළඟට අපි දැනුවත් කරන්නම් මේ ධර්ම දේශනා පවත්වන ස්ථාන. ඉතින් ඔබ ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රටවල් වල විහාරස්ථාන ඉදි කරගෙන බෞද්ධ සංගම් ඉදි කරගෙන සකස් කරගෙන ධර්ම ප්‍රචාරයට ලොකු කටයුතු කරනවා. ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වෙසක් අවසානයේ මේ රටවල් වල සිදු කරන ධර්ම දේශනා සඳහා ඔබ හැම දිනම මේ රටවල් වල ඉන්න විදේශිකයන්ට අපි ආරාධනා කරන එකතු වෙලා ධර්ම ප්‍රචාර කටයුතු වෙනුවෙන් මේ ධර්ම දේශනා සඳහා සම්බන්ධ වෙන්න කියන ආරාධනාව සිදු කරනවා. ඉතින් එහෙමනම් අද මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ
දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම දානමේ පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුනේ ඒ දියණිය සහ පුතණුවන් වන උදා පියුමි පෙරේරා අමිල පෙරේරා කියන දරුවන් ඒ වගේම චාන්දනී පෙරේරාගේ බිරිඳ පවුලේ සෑම සියලු දෙනාම එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරේ. ඉතින් ඔබ හැම දිනාටම සුජීවත්ව ඉන්න දූ දරු ඥාති හිත මිත්‍ර ආදී මේ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම අරමුණක් CLB පෙරේරා සීයා AD ලීලාවතී පෙරේරා ආච්චම්මා ඒ වගේම VD ද අල්විස් සීයා සෝමාවතී ද අල්විස් ආච්චි ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ හැම දිනාගෙම වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ සංසාර ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම නිමල් පෙරේරා ආදරණීය පියාණන්ගේ උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම ප්‍රධානම අරමුණ. ඉතින් නිමල් පෙරේරා පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා. පුණ්‍යවන්ත සුබ උපන්දිනයක්ම වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම චාන්දනී පෙරේරා ආදරණීය මෑණියන්ටත් ඒ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍ර ආදී හැම දිනාටම තුන්රුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඉතින් එහෙමනම් අද බණ අහපු ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණ මේ පින පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ ඇඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.